නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය මනවින් කියා දෙන අපෝ ධර්ම විනය තුල මනවින් හික්මවන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඊටාම කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්න පින්වන්ත දෙවියන්ටත් පින්වන්ත මිනිසුන්ටත් අවස්ථාව සැලසෙනවා. ඊටාම කලාතුරකින් අපිට ලැබුණු අවස්ථාවක් තමයි මේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2560 ගණනක් පහු වුණත් අපිට තාමත් ඒ බුදුමුවින් වදාළ නිර්මල දහම් පද අහන්න තරම් අපිට පිනක් තිබුණා. ලාභ සත්කාර අපේක්ෂාවකින් තොරව ධර්මයෙන් අනුග්‍රහ කරන කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න තරම් අපිට පිනක් තිබුණා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ලැබෙන ධර්ම දායාදේ තමයි අපි සියලු දෙනාම මේ භුක්ති විඳින්නේ. ආමිසයට නොව ධර්මයටම සමාදන් කරවන ගුරු ඇසුරක් ලැබෙනවා කියන එක, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙනවා කියන එක, ධර්මයේහිම සමාදන් කරවීමක් ලැබෙනවා කියන එක හරිය දුර්ලභයි පින්වත්නි. මොකද මේ කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මයේම ලැබෙන්නේ සත්වයාට පිහිට පිළිසරණ හැදෙන්නේ ධර්මයෙන් නිසා, ආමිසයෙන් නොවන නිසා. බුදුරජාණන් වහන්සේ ධම්ම දායාද සූත්‍රයේදී වදාලා ධම්ම දායාදා භික්ඛවේ භවත මාමිස දායාදා. මහණෙනි, ඔබලා ධර්මයේම දායාදේ කරගන්න මාමිස දායාදා. මේ රූප ශබ්ද ගන්ධ රස පහසින් යුතු ආමිසේ නම් ඔබ දායාද කරගන්න එපා. අත්තිමේ භික්ඛවේ තුම්හේසු අනුකම්පා. මහණෙනි, මට ඔබලා ගැන අනුකම්පාවක් තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා ආන්නේ වගේ. ඒකයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේම මතු කරමින් කතා කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් කල්යාණ මිත්‍ර ඇසුරේ ඇහෙන දහම් පද බොහෝ දෙනෙකුට අහන්න සලස්සලා අද දවසේ පින් කරගන්නේ තුන්නද හේන දොඩම්පේ රත්නපුර ලිපිනේ පදිංචි පින්වත් තිලිනි නිසංසලා වැලිවිට මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින්. ඉතින් පින්වත්නි, සතුටු වෙන්න බොහෝ කල් හිතසුව පිණිස පවතින, යහපත පිණිස පවතින උදාර පින්කමක් තමයි ඔබ මේ සම්පූර්ණ කරගන්නේ. අපි දැන් දින කීපයක් සාරිපුත්ත සූත්‍රය ඇසුරින් සුත්ත නිපාතේ කුද්දක නිකායට අයිති සුත්ත නිපාතේ අට්ටක වර්ගයේ අවසාන සූත්‍රය වන සාරිපුත්ත සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රමණ ප්‍රතිපදාව ගැන
අසන ලද ප්‍රශ්නයන්ට අපේ බුදුරජාණන් වහන්සේ මధుර මනෝහර කොට කල්යාණ වූ වචන වලින් සුභාසිත වචන වලින් දේශනා කරපු ශ්‍රමණ ප්‍රතිපදාව තමයි ඔබ ඉගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා තේයං කරේයන මුසාබණීය මෙත්තාය පස්සේ තසතාවරානි යදා වේලත්තං මනසෝ විජඤ්ඤා කන්හස්ස පක්ඛෝති විනෝදයේය. නිවන් මඟ වඩින ඒ ශ්‍රාවක භික්ෂුව කවදාවත් සොරකමක් කරන්නේ නැහැ. න මුසා බණීය බොරුවක් කියන්නේ නැහැ. ඒ වගේ මේ සීලේ මත පිහිටි ශ්‍රාවකයා මෙත්තාය පස්සේ තසතාවරාණි බිය තැති ගැනීම ඇතිවන සත්වයන් කෙරෙහිත් බිය තැති ගැනීම නැති රහතුන් කෙරෙහිත් මෛත්‍රී සිත වඩනවා. මෙත්සිතම ස්පර්ශ කරනවා, මෙත්සිතම පතුරවනවා. විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛරී වූ මෛත්‍රී සිතම පතුරවනවා. එහෙනම් තමන්ට මෙත්සිත වඩන කෙනා තමන්ගේ අසල්වාසී පිරිසේ සිට අනන්ත ලෝකයේ දක්වා අනුපිළිවෙලින් මෙත්සිත වඩනවා. සියලු සත්වයෝ කියලා මෛත්‍රී වඩද්දී සියලු සත්වයෝ සුවපත් වෙත්වා, අවේරා හොන්තු, වෛර නැත්තෝ වෙත්වා, අභ්‍යාපජ්ජා හොන්තු, තරහ නැත්තෝ වෙත්වා, අනීගා හොන්තු, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුඛී අත්තානං පරිහරන්තු, සුවසේ ජීවත් වෙත්වා. ඔයාදී වශයෙන් මෙත්සිත වඩද්දී බිය තැති ගැනීම නැති රහතුන්වත්, බිය තැති ගැනීම ඇති ලෝක සත්‍යාවත් එයා අරමුණු කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා යදා විලත්තං මනසෝ විජඤ්ඤා. ආන්නේ කෙනා තමන්ගේ සිත, දැන් එයා මේ සිතනේ පින්වත්නි දමනය කරන්නේ. දැන් එයා හොඳ චිත්තානුපස්සනාවකින් තමයි වාසය කරන්නේ. ඇයි මේ හිතේ එන දේවල් සමහර වෙලාවට මේ හිතේ තියෙන ලාමකකම්, සමහර වෙලාවට මේ හිතේ එන අකුසල් කැරපොත්තෙක් වගේ හිරිකිත සහගතයි. මේ හිතේ එන කපටිකම් නරි 500ක් 1000ක් තරම් කට්ට කෛරාටිකකම්. සමහර වෙලාවට මේ හිතේ එන අකුසල් කාටවත් කියා ගන්නත් බැරි තරම් හීනයි, නීචයි, දීනයි, ලාමකයි. එතකොට ඒ කෙනා හොඳට හිත ගැන කල්පනාවෙන් ඉන්නවා. එතකොට එයා දකිනවා මේ ඇසින් දකින රූප නිසා මේ හිත කැළඹෙනවා. දැන් බලන්න ඔබ හොඳට හිත සංසිඳෝගෙන ඉන්න වෙලාවක ඔබ රූප වාහිනිය දැම්මොත් මොකක් හරි වෙළඳ දැන්වීමක් නිසා, මොකක් හරි නාටකයක් නිසා, මොකක් හරි චිත්‍රපටියක් නිසා, කාගේ හරි දේශපාලන කතාවක් නිසා ඔන්න ඔබේ ඇස අසංවර වෙනවා. ඔබේ කන අසංවර වෙනවා. ඔබේ නාසය අසංවර වෙනවා. දිව අසංවර වෙනවා. කය අසංවර වෙනවා. මනස අසංවර වෙනවා. දැන් අසංවර වීමත් එක්ක පින්වත්නි දැන් මොකද වෙන්නේ? හිතේ තිබුණ ශාන්තියට වෙන්නේ මොකක්ද? ඒක නැති වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ වදාරන යම් හේයකින් තම සිත තුළ කැළඹී ගිය බව දුටු විට දැන් ඔන්න සරාගී සිතුවිලි වලින් හිත ඇවිස්සෙද්දී ඒක හොඳට යා තේරුම් ගන්නවා. ප්‍රියමනාප රූප දැකලා ඒක අයනිසෝ මනසිකාරයෙන් සුභ සංඥාවෙන් සිහි කරද්දී තමයි මේ කුණේ. දැන් වේගවත් සරාගී සිතුවිලි ඇති වෙද්දී ඔන්න අඳුන ගන්නවා. ඊළඟට කනින් ශබ්ද අහලා
තමන් ආස කරන කෙනාගේ හඬ ඇහෙනවා. ඔන්න ඒත් සරාගී වෙනවා. ඊළඟට තමන් ආසම කරන කෙනෙක්ගේ සුවඳ තමන් නගරේ යද්දී තමන් ආසම කෙනා පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගයේ සුවඳ තමන්ට දැනෙනවා. ඔන්න හිත ආයෙ සරාගී වෙනවා. තමන් ආසම කරන කෙනා කණ්ඩ ආස දෙයක් තමන් දකිනවා. ඔන්න හිත ආයෙත් සරාගී වෙනවා. බලන්න මේ හිත සරාගී වෙන්නම කොච්චර කරුණු හැදිලාද. ඊළඟට තමන් කයට පහසක් දැනෙනවා. ඔන්න හිත සරාගී වෙනවා. හිතට කාම විතරක එනවා. ඔන්න සරාගී වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් රාගෙන් කැළඹෙන ඒවා ඔබම හොඳට හිතලා බලන්න. ඔය ගෙදර ඉන්නකොට පුටුවක වාඩි වෙලා වැඩකට නැති දේවල් කල්පනා කර කර ඉන්න වෙලාවේ උයන පියන වෙලාවේ වැඩකට නැති දේවල් කල්පනා කර කර ඉන්න වෙලාවේ දුරකතනෙන් වැඩකට නැති දේවල් කතා කර කර ඉන්න වෙලාවේ තමන් ගැනම තමන් විමස ගත්තොත් රාගෙන් මගේ හිත කොච්චර කැළඹෙනවද? ඊළඟට තරහින් කොච්චර මේ හිත කැළඹෙනවද? ඊළඟට ඉරිසියාවෙන් කොච්චර මේ හිත කැළඹෙනවද? ඊළඟට කයින් පවක් රැස් වුණාම සතෙක් මැරුණම සොරකමක් වුණාම වැරදි කාම සේවනයේ වුණාම කොච්චර මේ හිත විපිලිසර වෙනවද? ඊළඟට වචනෙන් පවක් වුණාම බොරුවක් කියවුණාම කේලමක් කියවුණාම පරුස වචනයක් කියවුණාම හිස් වචනයක් කියවුණාම කොච්චර මේ හිත විපිලිසර වෙනවද? කැළඹෙනවද? ඊළඟට මනසේ අකුසල ආහම කොච්චර මේ හිත කැළඹෙනවද? ඉරිසියාවක් ආහම, ක්‍රෝධයක් ආහම, වෛරයක් ආහම කොච්චර මේ හිත කැළඹෙනවද? දැන් ශ්‍රාවකයා ඒ කැළඹෙන බව හොඳට අඳුන ගන්නවා. ඒකයි මම කිව්වේ චිත්තානුපස්සනාව ඕනේ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාගී සිතක් ආහම ඒක සරාගී සිතක් කියලා. රාග සහිත සිතක් කියලා දැනගන්න එයාට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහගත සිතක් ආහම මේක ද්වේෂ සහගත සිතක් දැන් මට තරහ ගිහිලා ඉන්නේ කියලා එයාට තේරුම් ගන්න ඕනේ. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහ සහගත සිතුවිලි එනකොට මෝහ සහගත සිත පවතිනකොට ආන්නේක එයා තේරුම් ගන්න ඕනේ දැන් මේ මෝඩ සිතුවිලි ටිකක් මේ ඇවිත් තියෙන්නේ. කුසල අකුසල් තේරුම් ගන්න බැරි, පින්පව් තේරුම් ගන්න බැරි මෝඩ සිතක් මේ පවතින්නේ. ඊළඟට සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. හිත ඇතුළට හැකිලිලා යනකොට භාවනාවක් කරන්න ගත්තාම මානසිකාර කරගන්න බෑ. මානසිකාරය අඩු වෙලා ගින් ඒම නින්දට වැටෙනවා. Taman දන්නෙත් නෑ. ඔන්න බෙල්ල පහත් වෙනවා, කඳ පහත් වෙනවා. ඔන්න නින්ද ගිහින් නිදිමත විකාරේ, නිදි විකාරේ තමයි ඉන්නේ. ඒකෙනුත් හිත විසිරෙනවා. නිදිමත ආවට පස්සේ හොන්දු වෙලා වගේ, තෝන්තු වෙලා වගේ හොයාගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ වදාළ නින්ද කියන්නේ ජීවිතේ වඳ බව. කුසල් වඩන්නත් අමාරුයි, පින් කරන්නත් අමාරුයි ඒ වෙලාවට. ඊළඟට වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. දැන් ඕන්නේ හිත විසිරෙනවා. ඒකත් එයා තේරුම් ගන්න ඕනේ. දැන් මේ හිත විසිරීමයි තියෙන්නේ. දැන් බලන්න මේවා හඳුන ගන්නකොට තමයි චිත්තානුපස්සනාවෙන් තේරුම් ගන්න ඕනේ. නැත්තම් රාගයේදී අනේ මේ හිතේ රාගයනවා කියලා අඬ ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. අයියෝ ඇයි මට මෙච්චර තරහ යන්නේ? ඇයි මට මගේ මෙච්චර නිදිමත එන්නේ? ඇයි මගේ හිත මෙච්චර විසිරෙන්නේ කියලා පසුතැවි ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. එහෙම වෙනවා නම් ආයිත්‍ය වඩන්නේ නීවරණයක්මයි. ඇයි මට මේ සීල් ටික රැක ගන්න බැරි කියලා දුක් වෙනවා නම් ආයිත්‍ය වඩන්නේ නීවරණයක්මයි. එහෙනම් වීරියෙන් මේ දේවල් හදාගන්න එයාට සිද්ධ වෙනවා. එතකොට එයාට උමනයි ආරම්භ ධාතු. මේ වීරිය ආරම්භ කරන්න ඕනේ. අකුස්කලේ නික්ම යන්න ඕනේ.
පරාක්‍රම ධාතු පුරිස පරාක්‍රමයෙන් ඒ අකුසලයේ අත්හැරලා දාන්න ඕනේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරන පිළිවෙලින් දැන් එයා මේ අකුසල් ඇති වෙලා හිත විසිරෙනකොට ආන්නේ කෙනා හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මගේ හිතේ මේ අකුසල් ඇති වෙලා තියෙන්නේ මේ අකුසල් මම දුරු කරන්න ඕනේ. කන්නස්ස පක්කෝති විනෝදයෙය. ඔන්න හරි ලස්සන එකක්. යම්තාක් මේ හිතේ අකුසල් ඇති වෙනවද කන්නස්ස පක්කෝති. කවුද මේ කන්න කියලා කිව්වේ? ඒ කිව්වේ මාරයා. බුදුරජාණන් වහන්සේ මාරයාට කතා කරේ කලූ කියලා. එයා පින්නොත් ලස්සන කෙනෙක් නෙමෙයි. හැඩි දැඩි භයානක චරිතයක් නේ. එතකොට ශරීරයගේ කළුයි. බුදුරජාණන් වහන්සේ එයාට කතා කරේ කන්න කළු පමත්ත බන්දු ප්‍රමාදියු කෙනාගේ ඥාතියා. ඊළඟට මාරෝ පාපිමා පවිතු මාරයා. ඔහොම තමයි භාග්‍යතුන් වහන්සේ එයාට කතා කළේ. එයා තේරුම් ගන්නවා කියන කන්නස්ස පක්කෝ මේ රාගේ නම් මාර පාක්ෂිකයි. එහෙනම් බලන්න අපි මාරයා ගොඩක් විවාඩි වෙලා මාරයාට තුරුළු වෙලම මේ රාගයම වඩද්දී මාර පාක්ෂිකයි කියන රාගේ. ඊළඟට තරහ කෙනකොට තරහත් මාර පාක්ෂිකයි. මෝහසිතුවිලි පවත්තදී ඒවා මාර පාක්ෂිකයි. ඉරිසියාවට අනුව හිත හිත ඉන්නකොට, ක්‍රෝධයට අනුව හිත හිත ඉන්නකොට, වෛරයට අනුව හිත හිත ඉන්නකොට, අනුන්ගේ ගුණ මකනකොට, දැඩි වෙනකොට, මාන්නෙන් ඉන්නකොට, අතිමාන්නෙන් ඉන්නකොට මේ ඔක්කොම එයා අඳුන ගන්නවා කියනවා මේ ඔක්කොම මාර පාක්ෂිකයි. මාරයට අයිති. ඉතින් මොකද කරන්නේ? ඔහු කල්පනා කරනවා මේවා අකුසල පාක්ෂිකයි. දැන් මේ පින්වත්ටි අකුසලයක් ආවට පස්සේ අකුසලෙන් හිත විසිරෙනවා කියලා දැනගෙන ඒ අකුසලේ දුරු කරන්න නුවණින් විමසන්න ඕනේ ආකාරය. දැන් මේක කරන්නේ පින්වත්ටි භික්ෂුවක්. දැන් මේ භික්ෂුව පුරුදු කරන ගුණධර්මම ගිහි ගෙදර වාසය කරන ගිහි උපාසක උපාසිකා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ එයාලා ගෙදර ඉඳගෙනත් මේව පුරුදු කරනවා. ඒ කියන්නේ ස්ථානයේ සහ ශාසනයට තියෙන ළඟ දුර අතර වෙනසක් මේ තියෙන්නේ. ගිහි කෙනා ගිහි ගෙදර ඉඳලා පුරුදු කරන්නේ. භික්ෂුව සහ භික්ෂුණිය පැවිදි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ නමක් විසින් ගොඩනගපු ශාසනික වැඩපිළිවෙල තුල හික්මෙන්නේ. ඊට පස්සේ ආ තේරුම් ගන්නවා දුක්ඛුද්‍රයෝ මේවා තියෙන්නේ දුක පැත්තේ. දුක්ඛ විපාකෝ මේවෙන් හටගන්නේ දුක් විපාක. සෝතෙවුල් කායික මානසික දුක් සුසුම් හෙලී මාදී දුක් විපාක තමයි මේවෙන් හටගන්නේ. ඊළඟට විස්තර කරනවා නිරය සංවත්තනිකෝ මේ අකුසල් වලින් අපායේ නිරේ තමයි උපදින්න සිද්ධ වෙන්නේ. තිරච්ඡාන යෝනි සංවත්තනිකෝ තිරිසං අපායේ තමයි උපදින්න සිද්ධ වෙන්නේ. පෙත්තිවිසේ සංවත්තනිකෝති පෙරේත ලෝක ඉපදිලා මට දුක් විඳින්න වෙයි මේවෙන්. එහෙම කල්පනා කරලා පජහෙය මොකද කරන්නේ? දුරු කරනවා කියනවා, අත්තරිනවා කියනවා. විනෝදෙය බ්‍යන්ති කරේ අනභවං ගමියාති අභාවයට පත් කරලා දානවා කියනවා, නැති කරනවා කියනවා, දුරු කරනවා කියනවා, ප්‍රහාණයට පත් කරනවා කියනවා. බලන්න මේ ශ්‍රාවකයා සීලේ තුලින් දුස්සීල බව අත්හරිනවා. සිත වඩද්දී සිතට එන අකුසල් වලින් හිතේ විස්සෝපේ විපිලිසර බව, හිතේ විසිරීම, ඇවිස්සීම මේවා තේරුම් අරගෙන මේ ඔක්කොම මාරපාක්ෂික ධර්මයන් කියලා අඳුනගෙන ඒවත් බැහැර කරනවා කියනවා. පින්වත්නි එහෙම කළා කියලා එතනින් අවසන් වෙන්නේ මේ අපි එක එක්කෙනාට පින්වත්නි මාරයත් එක්ක පෞද්ගලික යුද්ධයක් තියෙනවා. එතකොට ඒ යුද්ධෙන් ජය ගන්න ශ්‍රාවකයා විතරයි අමා මහ නිවනේ පිහිටන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා කෝදාති මානස්ස වසංන ගච්ඡේ
මූලම් පීතේ සංපලිකඤ්ඤ තිට්ඨේ අතප්පියං වාපන අප්පියං වා අද්ධබවන්තෝ අபிසම්භවෙය. දැන් මේ ශ්‍රාවකයා ගුණධර්ම වඩාගෙන යනකොටත් හිතේම තියෙන අකුසල් කලින් කලට Tamanට බැට දෙනවා. එහෙම බැට දෙනකොට ක්‍රෝධයේ වසඟයකට යන්නේ නැහැ. ඒ වගේම මාන්නේ ගන්නෙ නැහැ. දැන් අපි නිතර ගුටි කන එකක් තමයි පින්වත්නි මාන්නේ. දැන් ගුණධර්මයක් හදාගන්න හරි අමාරුයි. ඊට පස්සේ ඒක ගන්නවන්නේ මම කියලා. ඔන්න බොහෝම අමාරුවෙන් බුදුගුණ ටිකක් ඉගෙනගෙන හිත පාද ගන්නවා. ඊට පස්සේ හිතන අපි මගේ ශ්‍රද්ධාව. ඔන්න බොහෝම අමාරුවෙන් අඬා සිල්පදයක් රැක ගන්නවා. ඊට පස්සේ හිතන අපි දැන් මගේ සීලී. මේ අනිත්‍ය උන්ට කෝසිල් කියලා මාන්නෙනවා. ඊට පස්සේ කාගෙන් හරි අඩුපාඩුවක් වුණාම තමන්ගේ ගුණේ හිත හිතා ක්‍රෝධ කරනවා. මෙව්වන්ට සිල්පදයක්වත් රැක ගන්න බෑ. කෝ මෙව්වන්ට බුදුරජුන් කෙරෙහි ශ්‍රද්ධාව. මෙහෙම කී අනිත් අයත් එක්ක ගැටෙනවා. දැන් බලන්න එහෙමනම් මේ ගුණධර්ම වඩාගෙන යද්දී මේ බේරෙන්න අමාරු අකුසල්. ඒ කෙනා ක්‍රෝධයේ වසඟයට යන්නේ නැහැ කියනවා. මාන්නේ වසඟයට යන්නෙත් නැහැ කියනවා. ඊළඟට විස්තර කරනවා මූලම් පිතේ සංපලිකඤ්ඤ තිට්ඨේ. දැන් මේ බුද්ධිමත් ශ්‍රාවකයා තමන්ගේ මේ බඹයක් පමණ ජීවිතය ගැන ටික වටහා ගන්නවා. දැන් එයාට පේනවා එකී කතට මුල් දුවලා සාරේ ගන්න ගහක් වගේ මේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ රුක්කෝපම සූත්‍රයේ කීර රුක්කෝපම සූත්‍රයේදී මේක ලස්සනට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිරියන ගහක කිරි ගහක පොඩි දැල්ලක් කැඩුනත් එතනින් කිරි වැක්කිරෙනවා. ආයුධයකින් පොඩ්ඩක් කැපුවොත් කිරි වැක්කිරෙනවා. නියපොත්තෙන් හීරුවත් කිරි වැක්කිරෙනවා. මොකද ඒ ගහේ කිරි තියෙන නිසා. දැන් බුද්ධිමත් කෙනෙක් මොකද කරන්නේ? ඇවිල්ලා මේ ගහ මුලින්ම ගලවනවා. ගලවලා පොඩි මුලක්වත් ඉතුරු කරන්නේ. ශාකා ප්‍රශාකා ඔක්කොම මතු කරලා ගන්නවා. මතු කරලා අරගෙන මොකද කරන්නේ? මේක සැඩහිරු රශ්මියේ දාලා වේලනවා. කිරි තියෙන මේ ගහ වේලලා කෑලි කපලා ගිනි දාලා පුච්චනවා. පුච්චලා අලු අඟුරු මේව කොම සුළඟේ පා කර හරිනවා. දැන් ගස කියන පැනවීම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ශ්‍රාවකයත් ඒ වගේ. දැන් මේ ක්‍රෝධය වේවා මාන්නේ වේවා දුස්සීලකම් වේවා සිතේන අකුසල් වේවා මේ ඔක්කොමගේ මුල හාරා බලනවා කියනවා. පින්වත්නි මේ අපේ හිතේ හැදෙන අකුසල් මේවාට මුල් වෙන දේවල් ගොඩාක් තියෙනවා. පළවෙනිම මුල තමයි අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය ගැන තියෙන අනවබෝධය. මේ අනවබෝධයෙන් තමයි ඔක්කොම හටගන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලආයතනං. සලආයතන පත්‍ය පස්සෝ ආදී වශයෙන් මුළු මහා දුක් රැසම දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මේ මහා දුක් රැසම හටගන්නේ අවිද්‍යාව කියන මුලෙන්. එහෙනම් අවිද්‍යාවත් එක්ක සියලු අකුසල් බැඳිලා තියෙනවා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසරිතං. මේ අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන සසරේ ගමන් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඊළඟ හේතුව තමයි අයෝනිසෝ මනසිකාරය. සිතන්න ඕන නැති විදියට තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ.
ධර්මානුකූල මානසිකාරයක් නොවේ. අධාර්මික මානසිකාරයකින් තමයි අපි ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. යම් ක්‍රමයකින් නූපන් අකුසල් උපදිනවාද, උපන් අකුසල් වැඩි දියුණු වෙනවාද, ඒ මේ අයෝනිසෝ මානසිකාරයේ තරම් වෙන එකම දෙයක්වත් මන් දකින්නේ නැහැ මහණෙනි කියලා භාගතුන් වහන්සේ වදාළේ. එහෙනම් මේ ක්‍රෝධේ වේවා, මාන්නේ වේවා, සිතේ ඇතිවෙන යම්තා කකුසල් ඇද්ද අවිද්‍යාවේ මූලයයි. අයෝනිසෝ මානසිකාරය ඒකේ මූලයයි. ඊළඟට අස්මිමානේ. දැන් බලන්න අරහත්ත්වයටපත් වෙන කම්ම අපි බැටකන එකක් නේ මම කියන එක. අහිංකාර මමින්කාර මානානුසයානහොති. රහතන් වහන්සේට මම වෙමි කියන මාන්නේ නැහැ කියනවා. එහෙනම් මේ හැදෙන මුල නැත්තේ රහතන් වහන්සේට විතරයි. දැන් බලන්න මේ අනාගාමී ශ්‍රාවක භික්ෂුවකටත් හිතුණනේ මම ඊතුරු ටික අනාගාමී බඹලොව ඉපදිලා කරගන්නවා. බලන්න මේ අරහත්ත්වයට පින් තියෙන භික්ෂුවක්. බුදුරජාණන් වහන්සේ අසා වදාළ පින්වත් භික්ෂුව, ඇයි ඔබ දැන් කලින් වගේ වීරිය කරන්නේ නැත්තේ? කලින් වගේ පදන් වෙර වඩනවා පේන්නේ නැහනේ. ඒ මොකද? භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කළා. ඊතුරු ටික සුද්ධාවාස බඹලොව ඉපදිලා එහිදීම අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව, අසුචි චුට්ටක් උනත් ගඳේ වෙනසක් තියනවද? අනේ නෑ භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් පින්වත් භික්ෂුව, තථාගතයන් වහන්සේ මේ ඇසිපිය හෙළන මොහොතක්වත් උපතනම් වර්ණනා කරන්නේ නැහැ කිව්වා. එහෙනම් උපදිනවා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන්නේ උපාදාන තියෙනවා. උපාදාන තියෙනවා කියන්නේ තණ්හාව තියෙනවා. අවිද්‍යා සහගත බිඳීමට අහු වෙනවා. අවිද්‍යා සහගත ස්පර්ශයට අහු වෙනවා. එහෙනම් මුල තියෙනව නේද? අනාගාමී වුණත් මුල් සිඳලා ඉවර නැහැ. යම් පමණකට සිඳලා ඉවරයි භව සංයෝජන පහක් නැති කළ නමුත් ඉහළට බැඳෙන අකුසල් මුල් එයා තුල තියෙනවා. ආන්නේ කෙනා ඒ අකුසල් මුල් හාර ගණ්ඩෝනේ. අර ගහේ මුල් හාර එළියට අරගෙන පුච්චලා දැම්ම වගේ අකුසල් හැදෙන මුල් ඔක්කොම අඳුන ගන්නවා. මේ අස්මිමානෙන් මම කියන දෝංකාරය නිසයි මේ ඔක්කොම හටගන්නේ කියලා ඔන්න විමසලා බලනවා. ඊළඟට අහිරිකය. මේ පවට ලැජ්ජා නැතිකම නිසා තමයි මේ අකුසල් හටගන්නේ. පවට ලැජ්ජාව නැතිකම කියන්නේ මුලක් කියලා. එහෙමනම් බලන්න, එහෙනම් දේව ධර්මයේ හදාගන්න ශ්‍රද්ධාව මෙපයි පින්වත්නි. එහෙමනම් ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි පවට ලැජ්ජාව ඇති වෙන්නේ. එහෙනම් පවට ලැජ්ජාව නැතිකමින් තමයි සියලු පව්, සියලු අකුසල් මේවා හටගන්නේ. ඊළඟට වදාරනවා අනුත්තප්පය මුලක්. පවට බය නැතිකම. ওই මිනිස්සු කියන්නේ මම ඕන අපායක යනවා කියලා. එහෙමනම් ලැජ්ජ බයක් නැහැ. දඬුවමට බයක් නැහැ. සමහර අය නීති අතට ගන්නවා. මහා වීරයෝ වෙලා. එතකොට දඬුවමට බයක් නැහැ. ශනික කෝපය ආවට පස්සේ මේ එකක්වත් පේන්නේ නැහැ. එහෙමනම් පවට බය නැතිකම සියලු කෙලෙස් වලට, සියලු අකුසලයන්ට, සියලු පාපයන්ට මුලක් වෙනවා. ඊළඟ එක තමයි ක්‍රෝධය. මේ කේන්ති අනේක, ක්‍රෝධ කරන එක, මේ හැම දෙයකටම මුල. ඔබට මතක ඇති දවසක් අක්කෝස භාරද්වාජ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බැනගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ අහගෙන හිටියා. මෙයා බැනලා ඉවර වුණා. බුදුරජාණන් වහන්සේ අසවදාලා, පින්වත් භාරද්වාජ, ඔබේ ගෙදරට ඥාතින් එනවද? ඔව් ශ්‍රමණ බවත් ගෞතම එනවා. සංග්‍රහත් කරනව ඇතිනේ එහෙනම්. ඔව් අපි හොඳට කණ්ඩ බොන්න දෙනවා තමයි කිව්වා. ඊට පස්සේ අහනවා, ඉතින් ඒ අය ඒව පිළිගත්තේ නැත්නම් ඒව අපි කනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙනම් භාරද්වාජ ඔය බැනපු බැනුම්
කියපු කියුම් ඕවා මම බාරගත්තේ නැහැ. දැන් ඉතින් ඔය ඔක්කොම අයිති ඔබටයි. නොකිපෙන ශ්‍රමණයන්ට යම් කිසි කෙනෙක් කිපෙනවා නම් ඒක එයා කරාම යනවා කිව්වා. මම බෙදාගෙන අනුභව කරන්නේ නැහැ කිව්වා. ඔබ බෙදාගත්තු එක ඔබම අනුභව කරන්න කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තුල ක්‍රෝධේ නම් වූ අකුසල මූලය මේ අකුසල් පව් හටගන්න මූලේ නෑ. නමුත් ඒ මොහොත වෙනකුණුත් අක්කෝස භාරද්වාජ ළඟ ඒ සියලු අකුසලයන්ට සියලු පාපයන්ට මුල තිබුණානේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දුරු කරලා. නමුත් බලන්න අපි එක එක්කෙනා තුලත් මේ ක්‍රෝධය කියන අකුසල මූලේ මේව මුල් විදියට තියෙන්නේ. මේ ක්‍රෝධය මුල් වෙලා කොච්චර අකුසල් හට ගන්නවද? කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කොච්චර හට ගන්නවද? ආන්න මේවා මුලින්ම ගලවලා දානවා කියනවා ශ්‍රාවකයා. ඊළඟ එක තමයි කියන අතිමාන්නේ. මට තියෙනවා අරයට නෑ. මට තියෙනවා අරයට නෑ කියලා මාන්නෙත් ගන්නවා අතිමාන්නෙත් ගන්නවා. දේශනා කරන මෙන්න මේ මුල් ඔක්කොම ගලවලා දානවා කියනවා. ඊළඟට දේශනා කරනවා කැමැති දෙයක් හෝ අකමැති කවර දෙයක් ලද විට හේ සැබවින් නුව නැති සමනා අකුසලයන් මඩින්නේය. අතප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තෝ අபிසම්භවෙය්‍ය. දැන් අපේ ජීවිතේ පින්වත්නි ප්‍රිය දේවල් තියෙනවා. අප්‍රිය දේවලුත් තියෙනවා. දැන් අපිට මේ ප්‍රිය දේවල් අතරේ පුද්ගලයොත් ඉන්නවා. එහෙම නැත්නම් හටගත්ත වෙන දේවලුත් තියෙනවා. භවභෝග වෙන්න පුළුවන්. ඊට පස්සේ කනකර ආභරණ වෙන්න පුළුවන්. ගේ දොර වතු පිටි ඉඩ කඩම් වෙන්න පුළුවන්. යාන වාහන වෙන්න පුළුවන්. මේවත් අපිට ප්‍රියයි. ඊළඟට අපිට ඉන්නවා යාසතේ හොන්ති අත්තකාම අපේ යහපත කැමති. හිතකාම හිත කැමති. පාසුකාම අපේ පහසුව කැමති. යෝගක්කේම කාම අපේ බිය රහිත බව කැමති. අය ඉන්නවා. අය තමයි අම්මා, තාත්තා, ඒ වගේම සහෝදරයා, සහෝදරී, දුව පුතා, ඒ වගේම මිත්‍රයෝ, ඥාති සාලෝහිතා, සහලේ නෑයෝ. මේ අය අපේ යහපත කැමති, හිත කැමති, බිය නැති බව කැමති. එහෙම පිරිසක් ඉන්නවා. ආන්න ඒක තමයි ප්‍රිය පිරිස කියන්නේ. ඊළඟට තව පිරිසක් ඉන්නවා. ඉද යාසතේ හොන්ති අනත්තකාම අපේ අයහපත කැමති. අහිතකාම අහිත කැමති. අපාසුකකාම අපි දුක් විඳිනවට කැමති. කණ්ඩ බොණ්ඩ නැතුව අඳින්න පැළඳින්න නැතුව උන් හිටි තැන් නැතුව ඉන්නවාට කැමති පිරිසකුත් ඉන්නවා. ඒ අය තමයි අප්‍රිය අය. ඊළඟට අමනාපිකා රූපා අපි ඇහෙන් දකින්න කැමති නැති රූප තියෙනවා. අපි කනින් අහන්න කැමති නැති ශබ්ද තියෙනවා. නාසයෙන් විඳින්න කැමති නැති ගඳ සුවඳ තියෙනවා. දිවෙන් විඳින්න අකමැති රස තියෙනවා. කයෙන් විඳින්න අකමැති පහස තියෙනවා. මනසින් හිතන්න අකමැති අරමුණු තියෙනවා. මේවා තමයි අප්‍රිය දේවල්. එතකොට මෙන්න මේ කියන කාරණා දෙකේම යමක් ලැබුණොත් ඉත්ත අනිට්ටං අபிසම්භවන්තෝවා. දැන් පියාපියං සාතා සාතං සුඛ දුක්ඛං. ප්‍රිය දේවල් වලින් අප්‍රිය දේවල් වලින් මිහිරි අමිහිරි යමක් ලැබෙනවාද? සුඛ දුක්ඛං සැපක් ලැබෙනවාද? දුකක් ලැබෙනවාද? සෝමනස්ස දෝමනස්සං මානසික සැපක් මානසික දුකක් ලැබෙනවාද? ඉෂ්ට බවක්, කැමැති බවක්, අකමැති බවක් ලැබෙනවාද? මේ ඔක්කොම ශ්‍රාවකයා තේරුම් අරගෙන මේ ප්‍රිය අප්‍රිය බව නිසා, සැප දුක නිසා, කායික සැප මානසික සැප නිසා, කායික දුක මානසික දුක නිසා යම් තා කකුසල් හට ගන්නවාද ආන්නේ ඔක්කොමත් මඩිනවා කියනවා. දැන් බලන්න පින්නත් අපිට වෙන දේවල්. දැන් මෙයා කම්බුණාට පස්සේ ස්පර්ශය වෙන්නේ සැපසහිත දේවල් විතරද? සැප දේවලුත් මේ ඇහැ ඉස්සරහට එනවා. දුක් සහගත දේවලුත් ඇහැ ඉස්සරහට එනවා.
ඒ දෙකේදීම අකුසලයට යන්නේ නැතුව හිත පාලනය කරන්න එපේ. ඊළඟට මේ කන අපි අවදි වෙච්ච ගමන් ඕන එකක් මේ කනට ඇහෙනවා. බණිනේවත් ඇහෙනවා, ගුණ කියනේවත් ඇහෙනවා, මිහිරි සද්දත් ඇහෙනවා, අමිහිරි සද්දත් ඇහෙනවා. මොකද වෙන්නේ? කන තුලින් සැප දුක අභියස හිත දෝලණය නොවෙන්න හිත පුරුදු කරන්න වෙනවා. බුදුරජාන් වහන්සේ බාහ්‍ය දාරුචිරිට වදාළේ දිත්තේ දිට්ඨ මන්තම් භවිස්සති, දැක්කොත් දැක්කා විතරක්ම වෙන්න ඕනේ. ඊළඟට ඇසුනොත් ඇසුනා විතරක් වෙනවා. අකුසල් ඇති නොවීමක්මයි වෙන්නේ. නාසයට ගඳ සුවඳක් දැනුනොත් දැනුණා විතරයි. මුතේ මුතමත්තම් භවිස්සති, දිවට රසක් දැනුනොත් රස දැනුණා පමණයි. ඒක මුල් කරගෙන අකුසල් වඩන්නේ. ඊළඟට කෙලෙස් වඩන්නේ. ඊළඟට කයට පහසක් දැනුනොත් කයෙන් පහසක් වින්දොත් ඒක වින්දා විතරයි. ඊළඟට විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති, යමක් ඉතින් දැනගත්තොත් දැනගත්තා පමණයි. එහෙමනම් බලන්න මේ ප්‍රිය අප්‍රිය දෙකේදීම යම් අකුසල් හට ගන්නවා නම් ආනේවා ඔක්කොම ශ්‍රමණ ශ්‍රාවකයන් වහන්සේ දුරු කරනවා කියනවා. දැන් බලන්න ගිහි ගෙදරකුණත් හරියට මේවා තියෙනවා. බතට ලුණු දාන්න අමතකුණත්, උයන හොදි වෑංජනයකට ලුණු ටිකක් මදි වුණත්, ඒ කෑම හදන අම්මගේම කෙස් ගහ මේ වෑංජනයකට වැටිලා තිබුණත්, මේ පුංචි දේවල් වලින් වී පොත්තක් තිබුණත්, බත් එකේ ගල් කැටයක් තිබිලා හැපුණත්, පොඩි දෙයක් ඇති රණ්ඩු සරුවල් අල්ලන්න, මුට්ටි පොලේ ගහගන්න, බඩ මුට්ටි පොලේ ගහගන්න පොඩි දෙයක් ඇති. බලන්න මේ ශ්‍රාවක භික්ෂූන් කොච්චර දෙයක් පුරුදු කරනවද කියලා. දැන් අපි සාමාන්‍ය කතාවේ අහලා තියෙනවා හිඟන්නන්ට මොන උණුබද්ද කියලා. එතකොට ශ්‍රමණයන් වහන්සේලාට උණුබත්ම බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන දෙයක් වළඳන්න පුරුදු කරන්න ඕනේ. උණුබත් ලැබෙනවා නම් ප්‍රියයි. සමහරට කලින් දවස් උයපු දෙයක් නම් හම්බෙන්නේ පින්ඩපාති ගියාම ඒකත් මදහත් සිතින් දරන්න වෙනවා. සමහර ගෙවල් වලට ගියාම ಗುಣ කියලා දානේ පූජා කරනවා වෙන්න පුළුවන්. සමහර ගෙවල් වලට ගියාම මොන කරදරයක්ද මේ උදේ පාන්දර පාත්‍රයක තුස්සන් ආවා හිසත් මුඩු කරන් කියලා බැන බැන දානේ බෙදනවා වෙන්න පුළුවන්. මේ දෙකේදීම පින්වත්නි හිත දමනය කරන්න එපෙයි. දැන් මේ දේශනාවේ ප්‍රශ්න අහන සාරිපුත්තයන් වහන්සේට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දවසක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා 500 නමක් එක්ක තමන් වහන්සේගේ නිවස තිබුණ නාලන්දාවේ නාලක ගමට වැඩියා. දැන් අම්මා තරහින් හිටියයි මුලින්ම පැවිදුනේ සාරිපුත්තයන් වහන්සේනේ. සාරිපුත්තයන් වහන්සේ පැවිදි වෙලා රහත් වුණා. ඒ පවුලේ හිටියා උපසේන, කදිරවනේ රේවත, චුන්ද කියලා සහෝදරයෝ 3 දෙනෙක්. ඒ 3 දෙනාත් පැවිදි වෙලා මහා ශ්‍රාවකයෝ වුණා. සහෝදරයෝ 3 දෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසුපචාලා කියලා. සහෝදරයෝ 3 දෙනාත් මහණ වුණා. එයාලත් රහත් මෙහෙණින් වහන්සේලා බවට පත් වුණා. දරුවෝ 7යි හිටියේ, දරුවෝ 7ම රහත් වුණා. අම්මට දැන් තරහයි. දැන් වංගන්ත බ්‍රාහ්මණය මරණයට පත් වුණා. දැන් මව් බැමිණිය තමයි ගෙදර ඉන්නේ, සාරී බැමිණිය. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදෙට්ට යනකොටම බනින්න ගත්තා. මේ කාට මේ තියෙන ඒවා ගැන කිසි වගක් නැහැ. මේකා පැවිදි වුණා. දැන් පාත්‍රයකුත් උස්සන් මේ පිරිසකුත් එක්ක ආවා මෙතන කියලා බනින්න ගත්තා. සාරිපුත්තයන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. එහෙම නිහඬ වැඩම කරලා ශාලාවේ වැඩ සිටියා. දැන් 500 නමක් සංඝයාත් මේ බැනුම් ඇහෙනවා. දැන් සාරිපුත්තයන් වහන්සේටයි පිරිසට බයිනවා. සංඝයා නිහඬවම ගිහින් ඒ ආසනවල වැඩ හිටියා. දැන් අම්මා බැන බැනම දානි උයනවා. ඊට සංඝයාට බයින මෙව්ව ටික තමයි මගේ පුතාව අරන් ගියේ. දැන් මෙතන පාත්‍රත් උස්සන් මෙහෙ ආවා කියලා ඔන්න සංඝයාට බයිනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මූණේ හැකිලීමක් නැහැ. වෙවුලා යාමක් නෑ. අයියෝ අම්මා බයින්න පටන් ගත්තා. දැන් සංඝයා මොනවා හිතනවද දන්නේ. එහෙම මුකුත් නෑ. මූණේ කිසි වෙනසක් නෑ. ඉඳුරන්ගේ ප්‍රසන්න භවයේ කිසි වෙනසක් නෑ. ඇයි අපේ ශාසනයේ භාග්‍යතුන්ගේ ශාසනයේ ධර්ම සේනාධිපති නොවේ. භාග්‍යතුන් වහන්සේගේ හදමඩලේ උපන් ඖරස පුත්‍රයන් වහන්සේ නොවේ.
ඉතින් උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයි නොවේ, රහතන් වහන්සේ නමක් නොවේ. ඒක නිසා කිසි වෙනසක් නැහැ. දැන් සංඝයා බලාගෙන ඉන්න අපේ සාරිපුත්තයන් වහන්සේ හරි පුදුමයි ගුණ සම්බුදායෙන් යුක්තයිනේ කියලා. දැන් අම්මා දානේ හදලා දානේ බෙදද්දිත් බයිනෝ. දැන් ඉතින් ඔන්න ඉව්වා මේක කණ එකයි ඇත්තේ කියලා බැන බැන තමයි දානේ බෙදන්නේ, සංඝයාට බයිනෝ. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ නිහඬවම පිණ්ඩපාත දානේ වළඳලා සංඝයා සමග දෙව්රම් වෙහෙරට වැඩියා. වේළුවනාරාමයට වැඩියා. වේළුවනාරාමයට වැඩියට පස්සේ බුදුරජාන් වහන්සේ සියල්ල දන්නවන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ඒ දානෙට වැඩම කළා අපගේ රාහුල මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දැනගෙනමත් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශ අහනවා රාහුලය අද උපාධ්‍යයන් වහන්සේගේ මවුන්ගේ ගෙදරට නේද පිණ්ඩපාති වැඩි? හොඳට දානි තිබුණද කියලා ඇහුවා. එතකොට කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි. අපගේ උපාධ්‍යයන් වහන්සේගේ අම්මා යනකොටම බනින්න පටන් ගත්තා. අපිටත් බැන්නා. අපේ උපාධ්‍යයන් වහන්සේටත් බැන්නා. බැන බැනාම තමයි දාන්නේ හැදුවේ. බැන බැනාමයි දාන්නේ බෙදුවේ. හරි පුදුමයි අපේ උපාධ්‍යයන් වහන්සේගේ කිසි වෙනසක් නැහැනේ. ඒ නිහතමානීකම් වල කිසි වෙනසක් නැහැ. නිහඬවම හිටියා. නිහඬවම දන් වැළඳුවා. නිහඬවම පිටත් වෙලා වැඩියා. අම්මා කෙරෙහි යම් අනුකම්පාවකින් දේ නිවසට වැඩි ඒ අනුකම්පාවෙන්ම වැඩ හිටියානේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් රාහුලේ මාගේ පුත්‍ර වූ සාරිපුත්තයන්ගේ හැටි ඔහොම තමයි. සාරිපුත්තයන් මන ඉවසීමෙන් යුක්තයිනේ. සාරිපුත්තයෝ මහා ප්‍රඥාවෙන් යුක්තයිනේ කියලා ගුණ වර්ණනා කළා. එහෙනම් බලන්න ප්‍රියාප්‍රිය දෙකේ වෙනසක් නැතුව ඉන්නවා කියන එක හරි පුදුම එකක්. එහෙනම් මේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා අපි සරණ යන්නේ ඒ නිසා. උජුපටිපන්නයි ශ්‍රාවක සංඝයා භාග්‍යතුන් වහන්සේ කියලා සරණ යන්නේ ඒ නිසා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පිළිවෙතින් යුක්තයි කියලා ඥායපටිපන්නයි කියලා සරණ යන්නේ නිසා. සාමීච පටිපන්නයි ශ්‍රාවක සංඝයා කියලා සරණ යන්නේ නිසා. එහෙනම් පින්වත්නි මේ සරණ සැබෑ වූ සරණක්. ඒ ශ්‍රාවක සංඝයාගේ ආපසු ගමනක් නැහැ. වඩින නිවන් මගේ හැරීමක් නැහැ. නිවන බලාමයි වඩින්නේ. ආපසු මේ පෘථග්ජන ලෝකෙට වැටෙන්නේ නැහැ ඒ ආර්ය ශ්‍රාවක සංඝයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි ලස්සන කරුණක්. පඤ්ඤං පුරක් කත්වා කල්යාණ පීතේ වික්ඛම්බේයතානි පරිස්සයානි අරතිං සහේත සයනම් හි පන්තේ චතුරෝ සහේත පරිදේව ධම්මේ. දැන් මේ ශ්‍රාවක භික්ෂුව ප්‍රඥාව තමයි පෙරට ගන්න කියනවා. එහෙනම් මාර්ගයේ නිවන් මාගේ මුල සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාවමයි. කතමාච භික්කවේ සම්මා දිට්ඨි යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං. දුක ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ සමුදය ඥානං. දුකේ හට ගැනීම ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධේ ඥානං. දුක නැතිවීම ගැන යම් අවබෝධයක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක නැතිවීමේ ප්‍රතිපදාව ගැන යම් වැටහීමක් ඇද්ද? අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. මෙයයි මහණෙනි සම්මා දිට්ඨිය. එහෙනම් ඔන්න ඔය කියන ආර්ය සත්‍ය ගැන වැටහීමෙන් තමයි එයා නිවන් මාර්ගයට බැසගන්නේ. සාරිපුත්තයන් වහන්සේම වදාලා යම් කිසි කෙනෙක් අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලේ දන්නවාද අකුසලේ මූලේ දන්නවාද එපමණකින් සම්මා දිට්ඨියෙන් යුක්තයි. කුසලංච පජානාති කුසල මූලංච පජානාති කුසලේ දන්නවාද කුසල මූලේ දන්නවාද එපමණකින් සම්මා දිට්ඨියෙන් යුක්තයි. එහෙනම් එතනින් තමයි පින්වත්නි ප්‍රඥාව පෙරට ගන්නෙ. බුදුරජාන් වහන්සේ වදාලා යම් මේ සම්මා දිට්ඨියක් ඇද්ද ඒ සම්මා දිට්ඨිය නිසායි සම්මා සංකල්පය ඇති වෙන්නේ කියලා.
එහෙනම් බලන්න සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් පෙරටු වෙලා තමයි කය පිරිසිදු කරගන්න තියෙන්නේ. වචනේ පිරිසිදු කරගන්න තියෙන්නේ. ආජීවයේ පිරිසිදු කරගන්න තියෙන්නේ. නිවැරදි වූ වීරියක් කරන්න තියෙන්නේ. නිවැරදි වූ සිහියක් පවත්වන්න තියෙන්නේ. නිවැරදි වූ සමාධියක් පුරුදු කරගන්න තියෙන්නේ. එහෙනම් බලන්න සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ ඒකයි භාගතුන් වහන්සේ වදාළේ අන්ධකාර රාත්‍රියක් ගෙවාගෙන උදේ පාන්දර අරුණ නැගිනිර දිශාවෙන් ආකාශ එළිය වීගෙන එනවා වගේ කියනවා සම්මා දිට්ඨිය ඇති වෙන එක. එහෙනම් කට්ට කරවලක් තිබුණ සංසාර ගමනේ යම් මොහතක සම්මා දිට්ඨිය ඇති වෙනවද? අවිද්‍යාවෙන් පිරුණ අපේ ජීවිතවලට එළිය වැටෙන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙමනම් ඡායා මාත්‍රකින් හරි දුක තේරුම් ගත්තොත්, දුකේ හට ගැනීම අපි තේරුම් ගත්තොත්, දුකේ නැතිවීම තේරුම් ගත්තොත්, සුන්දර නිවන් මඟ තේරුම් ගත්තොත්, ආන් එතනින් තමයි පින්වත්නි අපේ ජීවිතේ නිවන් මඟට පැමිණුණා, නිවන් මගේ බැසගත්තා, නිවන් දොරටුවේ හැපුණා, ආහච්චිතිට නිවන් දොරේ හැපුණා කියලා කියන්නේ. එහෙනම් ප්‍රඥාව ශ්‍රාවකයාගේ මුල් වෙනවා. ඊළඟට හරි ලස්සන කරුණක් කියන කල්යාණ ප්‍රීති. එයා අනුස්සති වඩමින් මොකද කරන්නේ? හරි සතුටින් ඉන්නවා. දැන් එයා කොහොමද කල්යාණ ප්‍රීතියක්, සැබෑ ප්‍රීතියක් උපදව ගන්නෙ? සොඳුරු ප්‍රීතියක් උපදව ගන්නෙ? දේශනා කරනවා. දැන් ප්‍රඥාව තියෙනවනේ. දැන් එයාට ඕනේ නෙක්ඛම්ම සංකල්පනා. නෙක්ඛම්ම සංකල්පනා පවත්තද්දි තමයි කල්යාණ ප්‍රීතිය හටගන්නේ. ඊළඟට අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා යාට ඕනේ. දැන් ඒ කෙනා මොකද කරන්නේ? දැන් කල්යාණ ප්‍රීතිය උපදවා ගන්නවා සිහිනුවන පවත්තමින්. දැන් එයා දැන් පින්වත් අපි ධර්මයේ හැසිරෙද්දී අපි ඉරියව් රටාව වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔබ ගිහි ගෙදර වාසය කළත් ඇවිද යනවා. කෙනෙක් පැවිදි වෙනවා. ඒ පැවිදි වෙච්ච කෙනත් ඇවිදගෙන යනවා. එතකොට එයා ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති, ඇවිදගෙන යනකොට ඇවිදගෙන යනවා කියලා දැනගන්නවා. තිතෝවා තිතෝම්මිති පජානාති, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝම්මිති පජානාති, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. ඊළඟට සයානෝවා සයානෝම්මිති පජානාති, හාන්සි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. යතා යතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති, යම් යම් ආකාරයකින් ඉරියව් පවත්වනවද ඒ ආකාරයෙන් එයා දැනගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා දැන් ඔන්න ඔය කියන සති සම්පජඤ්ඤයෙන් යුක්තව කල්යාණ ප්‍රීතිය උපදවන්න නම් ඔන්න එයා මොකද කරන්නේ? බුද්ධානුස්සතියෙන් ප්‍රීති ප්‍රමෝදි උපදවා ගන්නවා කියනවා. එහෙනම් ඇවිද යන්න තියෙන රාගයේ හිත නෙමෙයි. බුදු ගුණ සීකර කර ඇවිදිනවා කියනවා. බුදු ගුණ හිත හිටගෙන ඉන්නවා කියනවා. බුදු ගුණ හිත වාඩි වෙලා ඉන්නවා කියනවා. හාන්සි වෙද්දිත් බුදු ගුණ හිතනවා කියනවා. බලන්න එතකොට මේ කල්යාණ ප්‍රීතිය දවසේ රැකගන්නේ මොකෙන්ද? හිත පහදින අරමුණු ප්‍රඥාව මුල් කරගෙනම හිත පහදින අරමුණු සිහි කිරීමෙන්. එහෙනම් මේ චීවරයක් දරන ශ්‍රාවක භික්ෂුව ඇවිද යන්නේ තම ශාස්ත්‍රුණා සිහි කර කර. ධර්මයේ සිහි කර කර, ශ්‍රාවක සංඝයා සිහි කර කර, ධම්මානුස්සති, සංඝානුස්සති, ඊළඟට සීලානුස්සති, ඡාගානුස්සති ආදී අනුස්සති වඩ වඩ ඉන්නකොට කල්යාණ ප්‍රීති හරි සතුටුයි. හරි සැපෙන් තමන්ගේ ජීවිතය ගත කරනවා. එහෙමනම් පින්වත්නි, ප්‍රඥාව මුල් වෙච්ච කෙනාට තමයි මේ සම්මා සංකල්ප පවත්වන්න පුළුවන්. මේ ඔක්කොම පින්වත්නි මේ කාමයට යන සංකල්ප නෙමෙයි. මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේ ඔක්කොම නෙක්ඛම්ම සංකල්පනා. එහෙනම් මේවා පුරුදු කර කර ඒ ශ්‍රාවක භික්ෂුව ඉන්නවා කියනවා. ඉතින් අපටත් ප්‍රඥාව මුල් කරගන්න නැත්නම් දවස පුරාම මේ කල්යාණ ප්‍රීතිය උපදවන බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ආදී සෝතාපට්ටි අංගම සිහි කර ඉන්න ලැබෙනවා නම් කොච්චර වාසනාවක්ද. එහෙනම් අපෙත් මේ හිතේ තියෙන ඇවිස්සිච්ච ගති බැහැර කරලා ප්‍රඥාවම පෙරට අරගෙන
අපිටත් කල්යාණ ප්‍රීතියෙන් යුතු සොඳුරු ප්‍රීතියෙන් යුතු දවසක් ගෙවන්න ධර්ම මාර්ගයේ තුල හැසිරෙන්න අපි සියලු දෙනාටද වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ තුන්නඳ හේන දොඩම්පේ රත්නපුර ලිපිනේ පදිංචි පින්වත් තිලිනි නිසංසලා වැලිවිට මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් අද දවසේ ඔබගේ සාදර අනුග්‍රහයෙන් බොහෝ දෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කළා. ඒ වගේම ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගටිකාර බ්‍රහ්මරාජයා ප්‍රමුඛ සියලු බ්‍රහ්මරාජයෝ අනුමෝදන් වෙත්වා. නාලව සියලු නාපිරිසද අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දිව්‍ය බ්‍රහ්ම නාග සමූහයා දිව්‍ය ආයු වර්ණ සැප බලයෙන් අධිපති බවින් යසසින් වැඩෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ ඔබ අප සියලු දෙනාට නොඅඩුව සැලසේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින බුදුරජාණන් වහන්සේගේ මිහිරි සී සද්ධර්මය අපට පෙන්වා දුන් අප ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින 29 වෙනි ජන්මදිනයේ යෙදෙන තිලන නිසංසලා වැලිවිට මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසේවා. තව දුරටත් මෙවැනි පින් දහම් රැස් කරගෙන උදාරෝ ගුණ සම්පත් දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනයේම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් තිලිනි නිසංසලා වැලිවිට මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටමත් ඒ වගේම වැලිවිට මහත්මියගේ දෙමව්පියන් ආච්චි සීයා ලොකු අම්මා සමීර මදුසංක වැලිවිට අයියා සහ දිලිනි මදුසානි වැලිවිට නංගීට සහ අක්කාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනයේ උදා වේවා. තව දුරටත් පින් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේම පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවන මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් අද දවසේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින තිලිනි නිසංසලා වැලිමිට මහත්මිය නමිනුත් අප සෑම සියලු දෙනා නමිනුත් කොරෝනා වෛරසයේ හේතුවෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා පරලෝ වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.